බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීමක් කරා සාන්දෘෂ්ටිකවාදී උපදේශනය පිළිබඳව දේශනයක් කරන්න කියලා. ඔන්න එහෙනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාන්දෘෂ්ටිකවාදී උපදේශනය කියන්නේ කුමක්ද කියන කාරණය සම්බන්ධව. සාන්දෘෂ්ටිකවාදී උපදේශනය ගැන කතා කරනකොට අපිට මූලික වශයෙන්ම මිනිසාගේ පැවැත්ම තේමා කොට මිනිස් ජීවිතයේ වටිනාකම හා ජීවත් වීමේ අර්ථය සොයා ගිය දර්ශනවාදයක් හැටියට ඉස්සෙල්ලාම හඳුනා ගන්න වෙනවා. සාන්දෘෂ්ටිකවාදී උපදේශනය කියන එක බිහි වෙන්න කලින් මේ සාන්දෘෂ්ටිකවාදයේ බිහි වෙන්නේ දර්ශනයක් හැටියට. එතකොට මේ දර්ශනයේ මුඛ්‍ය අර්ථය වෙන්නේ ඇත්තටම මේ ජීවිතේ මිනිසාගේ පැවැත්මේ යහපැවැත්මේ අර්ථය මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන එක. දැන් එහිදී ආරම්භය ගැන කතා කරනකොට මේක ප්‍රංශය, ජර්මනිය නිජබිම් කොට මේ උපන් සාන්දෘෂ්ටිකවාදී චින්තනය යුරෝපයේ පුරා ව්‍යාප්ත වෙන්න හේතු භූත වුණා. ආරම්භයේදී මේක දර්ශනය ව්‍යාප්ත වුණේ කෙටි කතාව, නව කතාව, ඒ වගේම වේදිකා නාට්‍ය ආදී ප්‍රභවයන් ඔස්සේ. පස්සේ ඒක සිනමාවට, නීතියට, දේශපාලනයට, සදාචාරයට, සංස්කෘතියට, මනෝ සමාජීය විද්‍යාව විශේෂ ශාස්ත්‍රයන්ට මේක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මේ ව්‍යාප්ත වීම ගැන කතා කරනකොට ආරම්භයේ අපිට මේ දර්ශනවාදයක් ලෙස සාන්දෘෂ්ටිකවාදය බිහි වෙන්න කරුණු දෙකක් බලපෑවා. එකක් තමයි මිනිස්සු හොයන්න පටන් ගත්ත මේ මිනිසුන් ජීවත් වීමේ අර්ථය මොකක්ද? තෙක් පැවති බටහිර චින්තනයන්ගෙන් හෙම්බත් වෙලා හිටපු දර්ශනික මතවාදීන් ඒගොල්ලෝ ඇත්තටම කල්පනා කරන්න පටන් ගත්ත ජීවත් වීමේ අර්ථය මොකක්ද? දැන් හුඟක් වෙලාවට දැන් ඒ කාලේ සමකාලීන දර්ශනයන් මනෝමූලික චින්තනය තුල හිටියා. ප්‍රායෝගික නැහැ ඒගොල්ලෝ කියන එක බොහෝ අය කතා කරන්න පටන් ගත්තා. ඊට වඩා ජීවිතයේ අර්ථය ප්‍රායෝගිකව හොයන්න ඕන කියලා කල්පනා කරපු අය මේ සාන්දෘෂ්ටිකවාදී උපදේශනය පිළිබඳ විවිධ මතවාද, දර්ශන, අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඊට වැදගත් සුවිශේෂී කාරණය බවට පත් වුණේ සාන්දෘෂ්ටිකවාදයේ බිහි වෙන්න දෙවන ලෝක යුද්ධය. මොකද අසීරුවෙන් අමාරුවෙන් මේ ජීවිතේ අපි ලබා ගන්නවා මිනිස් ජීවිතය. හැබැයි එහෙම ලබා ගන්න ජීවිතය බොහොම ලඝු කොට බොහොම කියන්නේ අව탁සේරුකට එක වෙඩි උණ්ඩයකට, එක කඩු පහරකට, එහෙම නැත්නම් විස බිඳුවකට දෙයකට මේ ජීවිතය සරල කරලා තියෙනවා, ලඝු කරලා තියෙනවා. කොච්චර අපරාධයක්ද කියලා මිනිස්සු කල්පනා කරලා බලලා ඊට වඩා මිනිසා වෙනුවෙන් ජීවත් වෙන්න ඕන, මිනිසා ජීවත් කරන්න කටයුතු කරන්න ඕන කියලා මෙන්න මේ සාන්දෘෂ්ටිකවාදය දෙවන ලෝක යුද්ධයේ හින්දා බිහි වෙන්න මූලික මූලෝපායක් බවට පත් වුණා. දැන් විශේෂයෙන්ම මෙන් එහාට මම මේ සාන්දෘෂ්ටිකවාදී දර්ශනය කියන එක පුළුල්ව ස්පර්ශය කරන්න යන්නේ නැතුව මම බලාපොරොත්තු වෙන්නේ සැකවින් එය ඉදිරිපත් කරමින් මේ උපදේශනය සඳහා සාන්දෘෂ්ටිකවාදය කොහොමද ඉවහල් වෙන්නේ කියන කාරණාව ඔබට කියන්න. සාන්දෘෂ්ටිකවාදයේ දර්ශනයක් හැටියටත් උපදේශන න්‍යායක් හැටියටත් අපි ඉගෙන ගන්නකොට අධ්‍යයනය කරනකොට අපිට අමතක කරන්න බැරි පුජ්‍යලෙක් තමයි සොරෙන් කීර්කෙගාඩ් කියන පුජ්‍යලයා. ඔහු දාර්ශනිකයෙක් හැටියට මේ සාන්දෘෂ්ටිකවාදී දර්ශනය ඉදිරිපත් කරන්න පුරෝගාමී වෙච්ච පුජ්‍යලයා හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. විශ්වය පිළිබඳ මනෝමූලික සංකල්ප බැහැරකොට පුජ්‍යලයා සහ ඔහු විසින් ගනු ලබන තීරණ ඉතා වැදගත් කියලා මේ සොරෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ එක මනෝලෝක තියෙනවා. මේ ලෝකේ ආරම්භය, පැවැත්ම, විකාශය ඕ පිළිබඳ ඊට වඩා අපි කතා කරන්න ඕන පුජ්‍යලයා මේ ලෝකයේ පැවැත්ම තහවුරු කරන්න ඔහු ගන්න තීරණයි කියන එක ඔහු ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ වගේම මේ පුජ්‍යල චිත්තාවේගවල වැදගත්කම අවධාරණය කළ ඔහු
හුදු මිනිස්සු ගොඩනගන තර්කය බැහැර කළා. චිත්තාවේග තමයි මිනිස්සුන්ගේ හැඟීම්. එතකොට මේ මිනිස්සු හිතන්නේ කොහොමද? කල්පනා කරන්නේ කොහොමද? ජීවත් වෙන්නේ කොහොමද? ඒ පීලින් එකත් එක්ක හැඟීම් එක අපි ටිකක් කල්පනා කරන්න ඕන කියන එක ඉදිරිපත් කරා වගේම මේ මිනිස්සු ගොඩනගෙන තර්ක වලින් ඵලදායී බවක් ලැබෙන්නේ නැහැ කියන එක ඔහු ඉදිරිපත් කරා විශේෂ කරුණක් හැටියට. සත්‍ය පිළිබඳ මොහුදරු මතය ඉන්දුරාම සාම්ප්‍රදායික එවකට පැවති සාම්ප්‍රදායික චින්තනයන්ට හුඟක්ම වෙනස් වුණා. සත්‍ය අවබෝධ කර ගැනීම යනු තමා තුළ සැඟවී ඇති යමක් එළියට ගැනීමකි. වැදගත් කියමන. එහෙත් මිනිසාට ස්වයං අවබෝධයෙන් එසේ කරගත නොහැකි බැවින් ඒ සඳහා උපදේශකයාගේ සහාය අවශ්‍ය වේ. සත්‍ය යථාර්ථය ගැඹුර තියෙන්නේ මිනිසා තුළ අභ්‍යන්තරයේ. ඒක අර නිදානයක් එහෙම නැත්නම් ඉල්ලමක් පාදල ගන්නවා වගේ ලස්සන මැණික් කැටයක් ගන්නවා වගේ සත්‍ය මිනිසා තුලින්ම මතු කරලා ගන්න ඕන කියන එකයි සොරෙන් කියන්නේ. ඒ වගේම ඔහු කියන මේක පුජ්‍යලයාට තනියෙන් කරගන්න බෑ. එහෙනම් හැමෝම සත්‍ය තේරුම් අරගෙන යථාර්ථවාදී පුජ්‍යලයට පත් වෙනවා. ඒ බැරි නිසා ඔහුට උදව් කරන්න, හෙල්ප් කරන්න, සහාය දක්වන්න, මඟ පෙන්වන්න උපදේශකවරයෙක්, මඟ පෙන්වන්නේ දේශකේ අවශ්‍යයි කියලායි ඔහු කියන්නේ. එහෙනම් සාන්දෘෂ්ටිකවාදී දර්ශනයේදී ඒ උපදේශන න්‍යායක් විදිහට අපි කල්පනා කළොත් උපදේශකවරයාට ලොකු කාර්යභාරයක් තියෙනවා. තමා වෙත එන සේවාලාභියාට ඔහුට නොතේරෙන යථාර්ථය, ඔහුට නොතේරෙන සත්‍ය ඔහුට වටහා ගන්න ඔහු තුලින්ම අපි ඔහුට මඟ පෙන්වන්නේ, සහාය දක්වන්නේ බවට පත් වෙන්න ඕන. ඔහු තවදුරටත් කියනවා මේ මිනිසාගේ කැමැත්ත ඔබට හොඳ අන්ත දෙකක්, හොඳ අන්ත දෙකක් කියනට වඩා ඔබට මතක අන්ත දෙකක්. මීට කලින් මනෝවිශ්ලේෂණවාදයේදී මීට සමාන අදහසක් මම ඔබට ඉදිරිපත් කළා. මොකක්ද? සොරෙන් කීර්කෙගාඩ් කියනවා මිනිසාගේ රුචිකත්වයේ කැමැත්ත එකක්, සැපත පසුපස හඹා යාම. සුඛාස්වාදය, ජීවත් වීමේ කැමැත්ත, වින්දනය, සතුට විඳීම. දෙක, ඉච්ඡාබංගත්වය හෝ සිය දිවි නසා ගැනීම. ජීවාසය, මරණාසය. මනෝවිශ්ලේෂණවාදී න්‍යායදී අපි කතා කරේ. දැන් බලන්න ඇත්තනේ මිනිසා සැපය පසුපස හඹා යන්න කටයුතු කරනවා. වගේම ජීවිතේ අර්ථයක් නැහැ, තේරුමක් නැහැ. මේ ජීවිතේ ඔහොම තමයි ලබා උපන් හැටි කරුමේ ඔහොම කියාගෙනත් මිනිස්සු ජීවත් වෙනවානේ. ඒකෙත් සමහර මිනිස්සු තෘප්තියක් ලබනවා. ඉච්ඡාබංගත්වය. කොච්චර කරත් ඔච්චර තමයි අපිටමයි වෙන්නේ. එහෙම හිතනවානේ. ඒත් මිනිස්සු ජීවත් වෙනවා. තව කොටසක් මේ ජීවිතෙන් පලන්නේ නැහැ, තේරුමක් නැහැ කියලා සියදිවි හානි කරගන්නවා. එතකොට එහෙනම් පේනවා ඔහු කියනවා මේ අන්ත දෙකම මිනිසා කැමැත්තෙන් සිදු කරනවා කියන එක. අපිට තේරෙනවා අපේ තියෙන සේවාලාභී එක්කෝ අධික සුඛාස්වාදයේ වෙතට නැඹුරු වෙලා ගිහිල්ලා ඒකෙන් අවසානයේ පීඩණයටපත් වෙලා අනිත් අයත් පීඩණයටපත් වෙලා ජීවිතේ ගැටලුකාරී ස්වභාවයකට පත් කරගන්න අය ඉන්නවා. තව කොටසක් ඉන්නවා හැමදාම දුකින්, හැමදාම කනස්සල්ලෙන්, හැමදාම කලකිරීමෙන් ඉන්නවා. අපිටමයි වෙන්නේ, ඔහොම තමයි වෙන්නේ කියලා නැත්නම් ජීවිතේ හානි කරනවා. මේ දෙගොල්ලොම ගැටලුකාරී ස්වභාවයකට මුහුණ පානවා. ඒක තමයි මොහු කියන්නේ. දැන් ඔහු විසඳුම් දිසානතියක් කියනවා. මිනිසාට ගැටලු අවම කරගන්න, ප්‍රශ්න අඩු කරගෙන සතුටින් ඉන්න එක තමයි ආස්වාද ජනක ජීවිතය. ආස්වාද ජනක ජීවිතය තෘප්තිමත් බව පළමු කාරණයෙන් සොරෙන් කියනවා විසඳුම් දිසානතිය හැටියට. දෙවෙනි කාරණය ඔහු කියන්නේ ආචාරාත්මක ජීවිතය. සමාජ සම්මතයන්, නීති රීති, ගරු කිරීම, සිරිත් විරිත් මේවත් එක්ක සම්මිශ්‍රණය වෙලා පුජ්‍යලෙක් ජීවත් වෙනවා නම්
ඒකත් ඒ පුජ්‍යලයාගේ ගැටලුව අමු කරගන්න, ඒ පුජ්‍යලයාගේ තියෙන පීඩන අවකාශයන් අඩු කරගන්න හොඳ අවස්ථාවක් කියන එකයි කියන්නේ. අම්මා තාත්තට ගරු කිරීම, දරුවන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම, සමාජයේ සම්මත නීති රීති පිළිපැදීම, ආචාර සම්පන්නව කටයුතු කරනවා නම් යම් කෙනෙක් ඔහුට ගැටලු අඩුයි. හැමෝම ඔහුට ආදරය කරනවා, හැමෝටම ඔහුව ප්‍රශංසා කරනවා. ප්‍රශ්න ගැටලු අඩු කරගෙන ජීවත් වෙන තව හොඳ මගක් හැටියට තමයි ඔහු කියන්නේ ආචාරාත්මක ජීවිතය. තුන්වෙනි කාරණේ හැටියට ඔහු කියන හුඟක් ගැටලු ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. තමා අදහන ආගම හරියට දැහුවොත්, තමා ඒ අදහන ආගම තුල ආධ්‍යාත්මයට බර වෙලා කටයුතු කරොත්, ඔහුගේ ජීවිතයේ ගැටලු හුඟක් අඩු කරගෙන අවම කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා ඔහු කියනවා. ඉතින් සැබවින්ම මේ කාරණා තුන ඉතා වැදගත්. බුදුදහමෙන් කියන්නේ සන්තුට්ඨි පරමන්දනං, ආස්වාද ජනක ජීවිතය. මිනිසා ඉතුරු කරගන්න ඕන, ක්‍රැස් කරගන්න ඕන ධනය හැටියට බුදුන් වහන්සේ විස්තර කරන්නේ සතුට, ආස්වාද ජනක ජීවිතය. ඒ වගේම ආචාරාත්මක ජීවිතය, ලැජ්ජා බය දෙකට ප්‍රමුඛතාවය දීලා සමාජ සම්මත නීති රීති රකිමින්, පන්සිල් රකිමින් හොඳ ජීවිතයක් ගත කරන එක ආචාර සම්පන්න ජීවිතය. ආගමික ජීවිතය හොඳ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න හොඳම මඟ තමයි ආධ්‍යාත්මිකව ඒ පුජ්‍යලයා පරිපූර්ණ පුජ්‍යලයක් බවට පත් වෙන්නේ. ඉතින් මොහු දරන මතය මේ ආගමික වටපිටාවන්ගෙන්, ආගමික මතමතාන්තරයන්ගෙන් උකහාගෙන තමයි මේ සාන්දෘෂ්ටිකවාදී බිහි වෙන්නේ. ඔහුගේ මේ විසඳුම් දිශානතිය තුළ අපිට හොඳ කරුණු තුනක් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා ඔබට තේරෙනවා. ඊළඟට අපිට හමුවන්නේ ජින් පෝල් ශාස්ත්‍රය. ඔහු විශේෂයෙන් කියනවා පුජ්‍යලයා, මනුස්සයා පුජ්‍යලයා සඳහාම වේ. මා සඳහා වේ. පුජ්‍යලයා අන් අය සඳහා නොවේ. ප්‍රශ්න ඇති වෙන්නේ, ගැටලු ඇති වෙන්නේ අනිත් අය ඉන්නේ මං වෙනුවෙන් කියලා හිතුවමයි. ඔහු කියනවා අනිත් අය ඉන්නේ මං වෙනුවෙන් කියලා හිතුවමයි ගැටලු ඇති වෙන්නේ කියලා කියනවා. දැන් සාමි පුරුෂයා සාමි දියණිය. දැන් සාමි පුරුෂයෙක් හිතනවා නම් බිරිඳ ඉන්න ඕන මගේ කුදුමහත් කටයුතු වෙනුවෙන් මට කන්න ටික හදලා දෙන්න, තේ ටික දෙන්න, මගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න කියලා හිතුවොත් මොකද වෙන්නේ? එතනම තමයි ගැටුමේ මුල. පොහොසතෙක් කියනවා නම් මගේ සේවකයෝ මට ඉන්නේ මගේ කටයුතු ඉටු කරන්න, මා වෙනුවෙන් මම පඩි දෙනවා, එහෙනම් මගේ දේම ඉටු කරන්න ඕන කියලා හිතනවා නම් ඔන්න එතන ගැටුම ඇති වෙනවා. මේ ජින්පෝල් ශාස්ත්‍රයේ මේ කරුණ කියනකොට ඒ කියන්නේ පුජ්‍යලයා සඳහාම වේ, පුජ්‍යලයා අන් අය සඳහා නොවේ කියන එක. දැන් මෙහිදී ඔහු කියන්නේ වැදගත්ම කාරණේ තමයි පුජ්‍යලයා සඳහා වේ කියලා හිතන්න ඕන. දෙවෙනි අය හිතනවා පුජ්‍යලයා අන් අය සඳහා වේ. එතන ගැටුමක්. එතන ආරවුලක්. මොකද පුජ්‍යලයා අන් අය සඳහා වේ කියලා හිතුවාම වෙන්නේ එක කොටසක් අසාධාරණයටපත් වෙනවා. එක කොටසක් කලකිරීමට, දුකට, පසුතැවීමට, ඉච්ඡාබංගත්වයටපත් වෙනවා. ඒගොල්ලන්ට ජීවිතයක් නැති වෙනවා. එහෙනම් පුජ්‍යලයා හිතන්න ඕන උදෙක් හැම පුජ්‍යලයක්ම ජීවත් වෙන්නේ ඒ පුජ්‍යලයාගේ අනන්‍යතාවයට ගරු කරමින්. මෙහෙම කියනකොට මට හිතෙනවා ඔබට කියන්න ලස්සන කතාවක් අපේ බුදුහාමුදුරුවෝ අපිට කියනවා. පුජ්‍යලයෝ වර්ග 4ක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි තමා වෙනුවෙන් තමාම අපහසුවට පත් කරගන්නා. තමා වෙනුවෙන් තමාම අපහසුවට පත් කරගන්නා. කවුද මේ? සමහර පුජ්‍යලයෝ ඉන්න උදේ පාන්දර නැගිටිනවා, ඇඳුම දාගන්නවා, වැඩට යනවා, කන්නේත් ඒ ඇඳුමෙන් ආයේ බොහෝම අප්‍රසන්න අපිරිසිදු ඇඳුමකින් ඊට පස්සේ ඒකෙන්ම ළමයා ගෙන්නත් යනවා, ඊට පස්සේ ආයෙ ගෙදර එනවා, නාන්නෙන්නේ නැහැ, ආයෙ තව වැඩක් කරනවා, ඊට පස්සේ රෑ නිදාගන්නේ සමාහිත අන්ත සමහර මිනිස්සු ඉන්නවා ඒ ඇඳුමෙන්ම නිදාගන්නේ නැහැ. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? ඒ මිනිස්සෙගේ පුදුම තරම් මුදල් උපයනවා, පුදුම තරම් වැඩ කරනවා. හැබැයි
අවසානයේදී හැ බැලුවම ඒ මනුස්සයා ජීවිතේ විඳලා නැහැ. ආස්වාද ජනක ජීවිතයක් අත් කරගෙන නැහැ. හැමදාම දුකින් හැමදාම ඔහුව තැවෙමින් කටයුතු කරන අය. ගෘහණියොත් එහෙමයි. එකම ඇඳුම අඳගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ගෙදර හැම වැඩක්ම කරලා නිදාගන්න යන්නේ සමායට ඇඳුමින් හරියට නාන්නේ නැහැ, හරියට පිරිසුදු වෙන්නේ නැහැ. ජීවිතේ ඔහේ සාමාන්‍ය විදියට රිපීට් වෙමින් ගලා යන ඉඳ සලස්සනවා. එතකොට එවැනි පුජ්‍යලයෝ ජීවත් වුණාට සතුටින් නෙවෙයි ජීවත් වෙන්නේ, තෘප්තියෙන් නෙවෙයි ජීවත් වෙන්නේ, බොහෝ පීඩන අවකාශයක ජීවත් වෙන්නේ. තමා වෙනුවෙන් තමාම පීඩාවකට පත් කරගන්නවා. දෙවෙනි කණ්ඩායම තමා වෙනුවෙන් අන් අය පහසුවට පත් කරගන්නවා. බස් එකට නගිනකොට අනිත් අය එහාට මෙහාට තල්ලු කරගෙන තමන් කොහොම හරි නගිනවා. තමන්ගේ අවස්ථාව ඉටු කරගන්නවා. පොලිම කඩාගෙන ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගන්නවා. නීතිය කඩාගෙන ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගන්නවා. අනිත් අය ගැන තැකීමක් නැහැ. තමන්ගේ වැඩේ අනුන් අය ලවක් කොහොම හරි කරව ගන්නවා. එතකොට තමාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අනුන් අපහසුටපත් කරනවා. ඒ ජීවිතේ තේරුමක් නැහැ, අර්ථයක් නැහැ, වටිනාකමක් නැහැ. තව කොටසක් ඉන්නවා තමා වෙනුවෙන් තමාහා අන් අය අපහසුවටපත් කරගන්නයි. තමනුත් අපහසුවටපත් වෙනවා. තමන්ගේ වැඩේ කරගන්න අන් අයත් අපහසුවටපත් කරනවා. සමාජයට සාම පුරුෂයා බීලා කෑ ගහගෙන ගෙදර එනවා. ළමයින්ට බයිනවා, බිරිඳට ගහනවා. කෑම රහ නැහැ කියලා පිඟන් පොළවේ ගහනවා. අල්ලපු ගෙදර මිනිස්සු එක රණ්ඩු වෙනවා. තමන්ගේ පොඩි අවශ්‍යතාවයක් වෙනුවෙන් තමනුත් අපහසුයෙන් ඉන්නේ, අන් අයත් අපහසුටපත් කරනවා. ජීවිතේ අර්ථයක් නැහැ. එහෙනම් බුදුහාමුදුර දේශනා කරනවා අර්ථවත් ජීවිතේ මොකද්ද? තමා වෙනුවෙන් තමා හෝ අන් අය අපහසුවටපත් නොකරන්නා. ජින් පෝල් කියන්නේ ඒක තමයි. මොකද්ද? වැදගත් කණ්ඩායම තමයි පුජ්‍යලයා තව කෙනෙක් වෙනුවෙන් නෙවෙයි ඉන්නේ, තමා වෙනුවෙන්. හැබැයි මෙතන බුදුහාමුදුරුවෝ කියනවා තමාගේ අර්ථය වෙනුවෙන්, යථාර්ථය වෙනුවෙන් යන ගමනේ ඒ පුජ්‍යල කවදාවත් තමා පහසුවටපත් වෙන්නත් හොඳ නෑ, අනුන් අපහසුවටපත් කරන්නත් හොඳ නෑ. සමහරව ඉන්නවා නෑ ඉතින් ඒගොල්ලොන්ගේ සතුට තමයි මගේ සතුට කියලා තමන් දුක් විඳිනවා ජීවිතේ අන්තිම කාලේ හැරිලා බැලුවාම තමන්ට කවුරුවත් නෑ. ඒ ජීවිතෙත් අසාර්ථකයි. ඉතින් සාර්ථකව දිවිමන් එකලු කරගෙන යන ගමනේ ඔබ පසුතැවීමටපත් නොවෙන්න නම්, ඔබ මේ ජීවිතය යන ගමනේ ඔබ පීඩාවටපත් නොවි අනුනුත් පීඩාවටපත් නොකොට යන ගමනයි බොහොම සුබවාදී යථාර්ථවාදී ගමන. හොඳයි. දැන් ජින්පෝල් ශාස්ත්‍රය කියනවා මිනිසා මිනිසාම විය යුතුය. මිනිසා තිරිසනෙක් වෙන්න එපා. මිනිසා දෙවියෙක් වෙන්න ඕනෙත් නැහැ. මනුස්සයා මානුෂීය ගුණාංග වලින් යුක්ත පෝෂණය වූ චරිතයක් බවට පත් වෙන්න ඕන. මිනිසාම විය යුතුය කියන එකෙන් අර්ථය මානුෂීය ගුණාංග රකින්න. මූ මහ තිරිසනෙක්, මූ මහ යකෙක් එහෙම නම් පට බඳිනවනේ නේද? ඇයි යකෙක් කියන්නේ? ඇයි තිරිසනෙක් කියන්නේ? මනුස්සත්වය අභිභවා ගිහිල්ලා ඍණාත්මක සිතුවිලි ජනනය කරගෙන ඇති කරගෙන ඒ මනුස්සයා මනුස්සෙක් විදියට කටයුතු කරන්නේ නැතුව අසම්මත චරිතයක් බවට පත් වෙනවා. එතකොට ජීවිතය අවුල්. මිනිසා Taman ඍෂි පරිදි වෙනස් විය යුතුයි. කවුරුවක් කියන පදයට නටන්නේ නැතුව හරියට මානුෂීය ගුණාංග හඳුනගෙන මනුස්සෙක් විදියට ජීවත් වෙන්න ඕන. අමනුස්ස ගති තියෙනවා නම් ඒවෙන් වෙනස් වෙන්න ඕන කියන එකයි ඔහු කියන්නේ. ඊළඟට වැදගත් පුජ්‍යලෙක් හැටියට අපිට මුණ ගැහෙනවා ඇල්බයා කැමු. ඔහු හොඳ වේදිකා නාට්‍ය නිර්මාපකයෙක්. ඔහු තුලින් බිහිවෙච්ච තිර පිටපත් තියෙනවා, නාට්‍ය පිටපත් තියෙනවා. ඉතින් ඔහුගේ මේ නිර්මාණ තුලම ඔහු කියන්න උත්සාහ ගත්තේ ඒ නිර්මාණ තුලින්ම මේ ඔහු පුජ්‍යල අන්තර්ගතයන් එළියට දාන්න.
පුජ්‍යල සිතුම් පැතුම් මිනිස්සු හිතන හැටි, කල්පනා කරන හැටි, ජීවත් වෙන හැටි, හංගගෙන ජීවත් වෙන ජීවිතේ අස්සට කිඳා බෑලා ඒව එළියට උලුප්පල දක්වන්න ඔහු හැම වෙලාවෙම කටයුතු කරා. සමාජයේ අන්න පුජ්‍යලයන් පිළිබඳව මහත් වූ මානව දයාවකින් ජීවත් වෙන්න ඕන අපි. ගහ කොටා ගන්න ජීවිතේ අර්ථය මොකක්ද? පාරවල් වල මරණ දාන මිනිස්සුන්ගේ අර්ථය මොකක්ද? එක කාමරයකට ගෑස් වලින් මිනිස්සු පුච්චලා අමුමේ මරලා දානවා. ඒවයි අර්ථය මොකක්ද? හැම මිනිස්සෙකුටම ජීවත් වෙන අයිතියක් තියෙනවා. ඇයි මිනිස්සුන්ට සානුකම්පිත වෙන්න බැරි? ඇයි මිනිස්සුන්ට දයාබරිත වෙන්න බැරි කියන එක ඔහු අහපු ප්‍රශ්න. ජීවන ගැටලු වලට කෙසේ හෝ අදිෂ්ඨානශීලීව මුහුණ දෙන්න ඕන. ජීවිතෙන් පලා යන්න හොඳ නැහැ. ජීවිතෙන් පලා යන්න හොඳ නැහැ. ජීවිතේට අදිෂ්ඨානශීලීව මුහුණ දෙන්න ඕන කියන එකයි ඔහු ඊළඟ කාරණේ ඔහුගේ නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කළේ. වැදගත්ම පුජ්‍යලයා හැටියට අපිට ඊළඟට මුණ ගැහෙන්නේ වික්ටර් ෆ්‍රැන්කල්. ඔහු ජීවිතේ දෙවන ලෝක යුද්ධයෙන් අසීමිත ලෙස බැටකාපු වේදනාවන්ට පත්වෙච්ච පුජ්‍යලෙක්. ඔහුගේ දරුවෝ, ඔහුගේ බිරිඳ, ඔහුගේ දෙමව්පියෝ මේ හැමෝම අමුයෙන් පුච්චල මරනවා, විනාශ කරනවා. හැබැයි ඔහු ජීවිතයේ අධික වේදනාවන්ට කුරිරුත් බවට පත් වෙලා දුක් විඳලා ඒ මත්තෙන් නැගී හිටපු දාර්ශනිකයෙක්. ඒකට ඔහු විශේෂයෙන් කියනවා අර්ථය සොයා යාමේ මානව ප්‍රවණතාවය පිළිබඳ මතයක්, අදහසක් ඔහු ඉදිරිපත් කරනවා. මොකද්ද? මිනිසා තම ජීවිතයේ අර්ථය සොයාගන්න. ඇයි ජීවත් වෙන්නේ? මිනිස්සෙක්. තිරිසනෙක් සහ මිනිසෙක් අතර වෙනස මොකද්ද? ඒක හොයාගන්න. අපි මිනිස්සෙක්. ඒකට මිනිස්සෙක් වශයෙන් ජීවත් වීමේ අර්ථය මොකක්ද? මොකක් ඇට තේරෙන්නේ නැත්තේ ඕකනේ. මිනිස් සම්බන්ධතාවල අර්ථය තමන්ගේම පෞද්ගලික ජීවිතයේ අර්ථය, සෞඛ්‍යමය ජීවිතයේ අර්ථය, ආර්ථිකම ජීවිතයේ අර්ථය ආදී වශයෙන් ජීවිතයේ සෑම අංශයකම අර්ථය සුවිශේෂ වශයෙන් දැකිය යුතු වේ. මම ආර්ථික ජීවනෝපායකයෙන් යෙදෙනවා නම් මම ඒ යෙදෙන ආර්ථික ජීවනෝපායේ අර්ථය මොකක්ද? තව කෙනෙක් පීඩාවට පත් කරලා, තව කෙනෙක් විනාශය කරා යොමු කළා මම ආර්ථිකයේ ඉහළ තලයකට යනවා. කුඩු විකුණනවා, මත්ද්‍රව්‍ය විකුණනවා, සල්ලි හම්බ කරනවා. අර්ථය මොකක්ද? සෞඛ්‍යමත් ජීවිතේ තව මිනිස්සු සත්තු ගණනාවක් විනාශ කරලා මරලා මම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. අර්ථය මොකක්ද? එතකොට මේ හැම දිශානතියකම අර්ථය හොයාගෙන යන්න. ඒ අර්ථය තමයි මිනිස්සු ජීවත් කරවන්නේ කියන එකයි ඔහු කියන්නේ. ඔහු ඉදිරිපත් කරපු විශේෂ ප්‍රතිකාරය තමයි අපිට මෙහිදී වැදගත් වෙන්නේ. ලෝගෝ ප්‍රතිකාරය, අර්ථ ගවේෂණ ප්‍රතිකාරය. අර්ථ ගවේෂණ ප්‍රතිකාරය ඔහු මෙහි කියන්න උත්සාහ ගන්නේ සහ අපිට ඉදිරිපත් කරන්නේ නිදහස, වගකීම, අර්ථවත් වීම හා ජීවන හරය සෙවීම පදනම් කරගත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස තමයි ලෝගෝ ප්‍රතිකාරය ඔහු අපිට ඉදිරිපත් කරන්නේ. මොකක්ද? නිදහස හා වගකීම අර්ථවත් වීම. පුජ්‍යලයකට නිදහසක් තියෙනවා. පුජ්‍යලෝ වගවීමෙන්, වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඒ තුල ජීවන අර්ථයක් තියෙනවා, හරයක් තියෙනවා. ඒක තේරුම් ගන්න. ඒක හොයාගෙන යන්න. එතකොට ඒක අරමුණ ඉටු කරගන්න යනකොට අපේ ගැටලු ප්‍රශ්න හුඟා අවම කරගන්න පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ. වික්ටර් ෆ්‍රැන්කල් ඉතා වැදගත් කාරණයක් ඉදිරිපත් කරනවා මේ ලෝක තුනක් ගැන. මානුෂ්‍යවාදී උපදේශන න්‍යාය කතා කරනකොටත් ඔබට මතකයි අපි කතා කරා සමස්ත පුජ්‍යලයා, ප්‍රපංචම ලෝකය, ඔහුගේ කියන්නේ ඊළඟට අනන්‍යතා ලෝකය, ඔය ආදි වශයෙන්. ඒ කියන්නේ පුජ්‍යලයාගේ බාහිර සමාජය, ඒ පුජ්‍යලයා හිතන හැටි සහ ඇත්තම පුජ්‍යලයා පිළිබඳව. දැන් මෙතන ඔහු කතා කරන්නේ ජීව ලෝකය, ආත්ම අනන්‍යතා ලෝකය,
ස්වීයත්වය කියලා කතා කරේ. සන්තුෂ්ටික වාදී න්‍යාය වගේම මානුෂවාදී න්‍යායදී. එතකොට මෙතන අන්තර් සම්බන්ධතා ලෝකය, ප්‍රපංචම ලෝකය කියලා අපි කතා කරේ. දැන් මේකෙදී විශේෂයෙන් ජීව ලෝකයත් ආත්ම අනන්‍යතා ලෝකයත් අන්තර් සම්බන්ධතා ලෝකයත් අතර පුජ්‍යලයාගේ ඇතිවෙන ගැටීම් මත පුජ්‍යලයාට ගැටලු හට ගන්නවා, ප්‍රශ්න හට ගන්නවා, ආරවුල් හදා ගන්නවා කියන එකයි ඔහු කියන්නේ. දැන් මොකද්ද ජීව ලෝකය කියන්නේ? ජෛව, ඒ කියන්නේ කායික අවශ්‍යතා සපුරා ගැනීම මෙම ලෝකයේදී ඉටු කරනවා. මාස්ලෝගෙත් අපි අර 15 ස්තරේ අපි කතා කරේ. බුදුහාඳුරුත් පටන් ගන්න සබ්බේ සත් ඒක නාමකින් එක කියන්නේ මොකද්ද කියලා ඇහුවම සබ්බේ සත් ආහාරප්පිතිකා. කොහොම මේ ආහාර මුල් කරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ දවස්වල තේරෙනවනේ අපිට විවිධ ප්‍රශ්න, ගැටුම්, ආරවුල් ඇති වෙන්න මුල ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ආහාර පිළිබඳ ප්‍රශ්න උයා ගන්න විදියක් නැහැ, ගෑස් නැහැ, වෙන දේවල් නැහැ, තෙල් ටික ගහ ගන්න විදියක් නැහැ, බඩු මිල වැඩි, ඔන්න ගැටලු හට ගන්නවා. ඒක කායික ලෝකයේ හට ගන්න ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක්. එතකොට ආහාරපාන, ඉඳුම් හිටුම්, බේත් ලිංගිකත්වය වැනි මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම තමයි මේ ජීව ලෝකයේදී කරන්නේ. ඒ වගේම තමා පිළිබඳ නිසි අවධානයක් මේ තකන්නේ කොහොම හරි කන්න ඕන, කොහොම හරි බොන්න ඕන, කොහොම හරි ජීවත් වෙන්න ඕන. තමන් කවුද, මෙහි ඉන්නේ කෙසේද, තමන් කරන්නේ මොනවද යන්න පිළිබඳ අවබෝධයක් හිතන්නේ නැහැ. කොහොම හරි පොලිම කඩාගෙන ගිහිල්ලා හරි තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන බඩු ටික අරගෙන අර පෞගේ කාලේ දැක්ක නේද සල්ලි තියෙන මිනිස්සු මොකද කරේ? සුපර් මාකට් වලට ගියා, බඩු පුරෝගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර දාගත්තා. අනිත් මිනිස්සු කනවද, අනිත් මිනිස්සුන්ට කන්න තියනවද, අනිත් මිනිස්සුන්ට අවශ්‍යතාවය ඉටු වෙනවද කියනවා මිනිස්සු හිතන්නේ නැහැ. මොකද ජීව ලෝකයේ හැටි එහෙමයි. කොහොම හෝ සංතරපණය වෙන්න උත්සාහ ගන්නවා. ඒකට ඒ තුලම යම් පුජලේ ජීවත් වෙන්න උත්සාහ ගන්නවා නම් සමස්ත සමාජය දෙදරා යනවා. එක වෙලාවක ඔබට මතක ඇති සබන් ගණන් යනවා කියලා ආරංචි වුණ ගමන් සුපර් මාකට් වල රාක්ක හිස් වුණා. වාණිජ රැල්ලකට අහු වුණා. දැන් සබන් තියෙනවා. පරණ ස්ටොක් කැන් සමහරතා පරණ ගබඩාවල තිබිච්ච කල්ලිකුත් වෙරින්න ඔන්න මෙන්න තිබිච්ච සබන් පවුස්සගෙන ගිහිල්ලා ගෙවල් වල ගොඩ ගහගත්තා. මෙන්න මේ සමහර වෙළඳුන් හොඳට දන්නවා මිනිස්සු හිතන හැටි. ඒ හිතන හැටි ඒගොල්ලෝ කල්පනා කරලා ඒගොල්ලෝගේ වාණිජ අරමුණු ඉටු කරගන්නවා මිනිස්සු අහු වෙනවා. ඉතින් මේ කායික ලෝකේ ඔබට පේනවා එහෙනම් කන්න බොන්න, අඳින්න පළඳින්න, ඉදුම් හිටුම් මේවත් එක්ක මිනිස්සු ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකොට අනිත් අය තකන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. දැන් අපි බලමු ඒ වගේම ප්‍රපංචම ලෝකය කියන්නේ මොකක්ද? මෙතන ප්‍රපංචම ලෝකය කියලා වික්ටර් ෆ්‍රැන්කල් කියන්නේ අන්තර් සම්බන්ධතා ලෝකය. ප්‍රපංචම ලෝකය කියලා කියන්නේ මානුෂවාදී න්‍යායදී අපි කතා කරන්නේ ඒහා සමානයි. අන්තර් සම්බන්ධතා ලෝකය. අන්‍ය පුජ්‍යලයන් සමග අන්තර් සම්බන්ධතාවය ඇති කර ගැනීමේදී භෞතික ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීමේදී ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේදී කටයුතු කරන ස්වභාවයයි මෙහි විස්තර කරන්නේ. අදහස් සුවමාරු උදෙසා sannivedana සම්බන්ධතා හා පුජ්‍යල සිතුම් පැතුම් කල්පනා ආකල්ප හා මත විශ්වාස දැරීම් ආදිය මෙහිදී සිදු වෙනවා. මේක ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යෑම තමයි අවශ්‍ය. ඵලදායි sannivedanaye. මම මා තුල කරන sannivedanaye, මා අන්‍යයන් අතර කරන sannivedanaye ඵලදායීව කරන්න ඕන. මම හිතන හැටි අන් අයට තේරෙන්න ඕන. මම කියන දේ අන් අයට තේරෙන්න ඕන. ඉතින් මේ ගැන කතා කරනකොට අපේ වීඩියෝ දෙකක් තියෙනවා ඊමන්සලේ. ඵලදායි sannivedana 1 2 හොඳට කියවන්න. කොහොමද හරි විදියට sannivedana කරන්නේ? තව කෙනෙකුට දැනෙන්න sannivedana කරන්නේ කොහොමද? හොඳයි, අපි ඊළඟට බලමු මේ ආත්ම අනන්‍යතා ලෝකය කියන්නේ මොකක්ද කියලා. ආත්ම අනන්‍යතා ලෝකය කියන්නේ මිනිසා අන් සතුන්ගෙන් වෙනස් වන්නේ.
මෙම ආධ්‍යාත්මික ලෝකය හේතු කොටගෙන යන වැදගත්ම දෙයක්. කායික ලෝකයේදී මිනිස්සු තිරිසනුන් වගේ කටයුතු කරනවා. sannivedana කොට නැගී ගැනීමෙන්දී මිනිස්සු තිරිසනුන් වගේ කටයුතු කරනවා. හැබැයි ආධ්‍යාත්මික ලෝකයේදී මිනිසා විදියට කටයුතු කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. සතුට ආධ්‍යාත්මික මේ කියන්නේ සතුන් ගන්නකො සතුන්ට ආධ්‍යාත්මික හැඟීම් නැහැ. නිවන් දකින්න ඕන, ජීවිතයේ සුභවාදී අර්ථයක් කරා යන්න ඕන වගේ පුලුල් පරාසයක සිතුන් සමුදායක් උන්ට නැහැ. උන්ට තියෙන කාලා බීලා ඔය විඳින අවස්ථාවන් වල විඳලා ජීවත් වෙන්න. ඒ වගේම මිනිසාට හෘද සාක්ෂිය, ආගම, සදාචාරය, සාරධර්ම ආදී ආධ්‍යාත්මික චින්තන ධාරාවන් ගොඩක් තියෙනවා. ආගම අදහන්න ඕන, මිනිස්සුන්ට සමානාත්මතාවය දක්වන්න ඕන, සිරිත් විරිත් තියෙනවා, නීති තියෙනවා, සම්මතයන් තියෙනවා, ඒ තුල ජීවත් වෙන්න ඕන කියන කරුණු කාරණා තියෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික ලෝකයට අපි යොමු වෙන තරමට මිනිසා සාමකාමී වෙනවා. හොඳයි. දැන් අපි බලමු වික්ටර් ෆ්‍රැන්කල් කියපු මේ ලෝගෝ ප්‍රතිකාරය කියන්නේ මොකක්ද? ලෝගෝ ප්‍රතිකාරය කොහොමද කරන්නේ කියලා. දැන් ලෝගෝ ප්‍රතිකාරය කිව්වම අපි පොඩ්ඩක් කියවලා බලමු. සේවාදායකයාට සිය ජීවිතයේ අර්ථය සොයා ගැනීමට සැලැස්වීම තුළින් මානසික ප්‍රතිකාරයක් ලබා දෙනවා. ඉතා වැදගත්. මොකද්ද? නැවත බලමු. සේවාදායකයාට සිය ජීවිතයේ අර්ථය සොයා ගැනීමට සැලැස්වීම. එතකොට ජීවිතයේ අර්ථය සොයා ගන්න සලස්වනවා මිසක් අපි උපදෙස් දීලා එයා පාරේ අරගෙන යන්නේ නැහැ. ජීවිතේ නිදහස තියෙනවා. ඒ නිදහස භුක්ති විඳින්මින් ඔබේ ජීවිතයේ අර්ථය හොයාගෙන යන්න. කනවා, බොනවා, අඳිනවා, පළඳිනවා, නිදා ගන්නවා, නානවා නෑ. ඒක විතරක් නෙමෙයි ජීවිතේ. ඊට වඩා අර්ථයක් අපිට තියෙනවා. ජීවිතයේ අර්ථයක් තියෙනවා. ඒ අර්ථය හොයාගෙන යන්න ඔය gedara පොඩි රණ්ඩුවක් අල්ලගෙන ආදරවන්තය අතර පොඩි ගැටුමක් හදාගෙන, සාමිපුරුෂයා බිරිඳ අතර ගැටුමක් හදාගෙන, ආයතනේ දෙන්නේ තුන් දෙනෙක් අතර ගැටුමක් හදාගෙන, කල්ලි හදාගෙන ජීවත් වෙලා ජීවිතෙන් පලා යනවට වඩා ඔබට සමාජයට, ලෝකයට ඉටු කළ යුතු යුතුකමක් තියෙනවා. ඒක තමයි ඔබේ වගවීම කියලා හිතන්න සේවාලාභියා යොමු කිරීමයි ලෝගෝ ප්‍රතිකාරයේ පළමු අරමුණ. මානසික ගැටලු සහිතව පැමිණෙන සේවාදායකයන් බොහෝ විට తాවකාලික වශයෙන් ජීවත් වීමේ අගනාකම් නොදන්නා හෝ පිළිනොගන්නා අය වශයෙන් සැලකිය හැකියි. ප්‍රංගලට අනුව ජීවත් වීමේ අගය ඔවුන්ට පහදා දුන් විට ගැටලුව නැති වී යයි. ඇත්තනේ සේවාලාභීන් එන්නෙම මූණ එල්ලගෙන, මූණ කළු කරගෙන, බිම බලාගෙන, නැත්නම් ඔරවගෙන, එක්ක දත් කුඩු හපාගෙන නේද? හරියන්නේ මට දැන් එපා වෙලා තියෙන ජීවිතේ ඇති වෙලා තියෙන්නේ. මට මේ මනුස්සයත් එක්ක ජීවත් වෙන්න බෑ. ඔය වගේ බොහෝ කරුණු කාරණා එක්කන ලඝු කරගත්ත කරුණුත් එක්ක ජීවිතේ ඊට වඩා අර්ථයක් තියෙනවානේ. ඊට වඩා අපට වගවීමක් තියෙනවානේ කියන එක තේරුම් කරලා දීමයි මේ වැදගත් කියලායි මේ කියන්නේ. සාන්දෘෂ්ටිකවාදී උපදේශන ප්‍රතිකාරයෙන් සිදුවන්නේ නිස්සාර අර්ථ සහිත ජීවිත ගත කිරීමෙන් වෙහෙසටපත් වී ඇති වූ මානසික ගැටලු හටගත් අයට ජීවිතයේ අර්ථය හා පරමාර්ථය සොයා ගැනීමට උපකාරී කිරීමයි. මොකද්ද? නැවතත් හොඳට මතක තියාගන්න. ජීවිතේ තේරුමක් නැහැ, අර්ථයක් නැහැ කියලා හිතලා මානසික ගැටලු වලින් හෙම්බත් වෙලා අනේ ඔය ජීවත් වෙනවා, මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා, මේවා කරුම ජීවිත මොකක්යි කියාගෙන ඉන්නේ නේද? ළමයි හින්දා ජීවත් වෙනවා, ඔන්න තවත් අය කියන කරුණ. ඉතින් ඒගොල්ලෝ හැම වෙලාවෙම මානසික ගැටලුවකුත් එක්ක ඉන්නේ. ඉතින් එහෙම අයට කියලා දෙන්න ඕන මොකක්ද? ජීවිතයේ අර්ථය, පරමාර්ථය. පෞල් කණ්ඩමද ජීවිතේ ඔබ මනුසත් බව ලැබුවේ. පෞල් ජීවිතය තුළම ගැටලුකාරී තිබි ඒව තුළ නිබග්නව ඉඳගෙන ජීවිතය ගත කරන්න විතරද ඔබ ජීවිතයට, මනුස්ස ජීවිතයට ඔබ පිළිපන්නේ. ඊට වැඩි අර්ථයක් ඔබට තියෙනවා. ජීවිතේ පරමාර්ථය,
පෞල් ජීවිතයට එහා ගිය දෙයක්. ජීවිතේ පරමාර්ථය ආර්ථික ජීවිතයට එහා ගිය දෙයක්. ජීවිතේ පරමාර්ථය වැඩ පරිසරයට එහා ගිය දෙයක් කියන එක ඔහුට ඒත්තු ගැන්වීම. ඒක තමයි සාන්දෘෂ්ටිකවාදී උපදේශනේ වැදගත්ම හරය. එදිනෙදා වැඩ කරනකොට කම්කටොළු හැලහැප්පීම් මෙන්න මේවා ජය ගැනීම ආදරය සෙනෙහස අන්‍යෝන්‍ය සම්බන්ධතා ආදිය තුලින් ජීවත් වීම වැදගත් වෙන්නේ ඒවයි අර්ථය සොයාගෙන යෑම. අපි ආදරය කරනවා, සෙනෙහස දක්වනවා, කරුණාව දක්වනවා, දයාව දක්වනවා, ඊර්ෂ්‍යා කරනවා, කුම්මහිකම් කරනවා, පෙරේතකම් කරනවා, දැඩි මසුරුකම තියනවා නේද? මේ ඔක්කොම ජීවිතේ තියෙන දේවල්. ඒ වයින් ඔබ තෘප්තිමත් වන ඔබ සතුටින් රැඳවිය හැකි කරුණු කාරණා හඳුනගෙන ජීවිතයට අර්ථයක් හොයාගෙන නැවුම් සිතුවිලි සහිත ජීවත් වෙන්න මඟ සැලසීම තමයි ලෝක ප්‍රතිකාරයේ අරමුණ. ඒ සඳහා ඔන්න කාරණා ටිකක් තියෙනවා අපිට ඉටු කරන්න. මොනවද? ස්වයං සවිඥාණය ලෝක ප්‍රතිකාරයේ අපි කළ යුතු දෙයක්. නිදහස සහ වගවීම වගකීම හේතු ගැනීම. ස්වයං අනන්‍යතාව හා අන්‍යයන්ට සම්බන්ධ වීම සඳහා දරන උත්සාහය සේවාලාභියා තුළ ඇති කරන්න ඕන. ජීවිතයේ අර්ථය සොයා යාම. ජීවිතයේ අර්ථය සොයාගෙන යන්න මේ පොඩි කරුණු කාරණා එහෙක දෙහෙක හිර වෙලා කොටු වෙලා ඉන්න එපා. ඊට වඩා ලෝකේ පුළුල් මානසික අවශ්‍යතා පුළුල් අපේ වගවීම පුළුල් කියලා සේවාලාභියාට හේතු ගැනීම. කාංසාව ජීවන තත්වයක් ලෙස ගන්න. දැන් කාංසාව කියන එක සමහර මනෝපදේශ න්‍යායවලදී අපිව දැඩිව පීඩණයට හසු කරන කරුණක් හැටියට සැලකනවා. නමුත් කාංසාවත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ඒක කාංසාව අපිට අභිප්‍රේරණයක් බවට පත් කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේ ලෝගෝ ප්‍රතිකාරයේදී කියලා දෙනවා. විශේෂයෙන් මෙහිදී මම කියන්න කැමතියි අපි තව වීඩියෝවක් කරනවා. ඒ වීඩියෝවේදී අපි කොහොමද ඔබට කියලා දෙනවා කාංසාව අඩු කරගන්නේ කොහොමද? ස්ට්‍රෙස් රිලීස් කරගන්නේ ආතති කලමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ඉදිරියේදී එම වීඩියෝට සම්බන්ධ වෙන්න කියලා ඔබට මම මේ මොහොතේ මතක් කරනවා. ඊළඟට මරණය හා නොපැවැත්ම පිළිබඳව සවිඥානිකව ජීවත් වෙන්න. මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න කියන එකයි මේ කියන්නේ. දැන් මේ ස්වයං සවිඥානය කියන එකට අපි අවධානය යොමු කරමු. ස්වයං සවිඥානය කියන්නේ තමා දෙසම සිහිබුද්ධියෙන් බලා තේරුම් ගැනීමේ හැකියාව. මීට කලිනුත් දේශනාවලදී අපි කතා කරලා ඇති. අපිට ලොකුවටම ප්‍රශ්න පැන නැගෙන්නේ මාව මේ මිනිස්සයා තේරුම් අරන් නැහැ හාමුදුරුවනේ. මෙයාට මාව තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ කියලා මේ අනිත් කෙනාට ඇඟිල්ල දික් කරනවා. අනිත් කෙනාට ඇඟිල්ල දික් කරාට තමාට තමා තේරෙන්නේ නැති එකේ ගැටලුව තමයි මූලික වශයෙන් අපිට පැන නැගෙන ප්‍රශ්නේ. හින්දා තමා පිළිබඳ සවිඥානික වීම තුලින්ම හුඟක් ප්‍රශ්න, හුඟක් ගැටලු, හුඟක් ආරවුල් අපිට විසඳ ගන්න පුළුවන්. මොකද සවිඥානික නැහැ තමා පිළිබඳව. තමා පිළිබඳව සවිඥානික නම් තමා පිළිබඳ අවබෝධයක් තමන්ට තියෙනවා නම් ඔන්න හුඟක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද්ද? තමා පිළිබඳ සතිමත්ව සිහියෙන් යුතුව තමාගේ සිතුවිලි, චේතනා හා හැඟීම් හඳුනාගෙන ඒ තුලින් තමා පිළිබඳ අවබෝධය ඇති කර ගැනීමයි මෙහි වැදගත්. මට හිතෙන්නේ කොහොමද? මගේ අවශ්‍යතා ඉටු කරගෙන යෑමේදී මම මොන විදියටද කටයුතු කරන්නේ? ඒක ගැන හිතන්න. මං අන් අයට ආදරය දක්වන්නේ මොන විදියද? මං කොච්චර දුරට ආත්මාර්ථකාමීද? මං කොච්චර දුරට මසුරුද? මං කොච්චර දුරට අනුන් පීඩාවට පත් කරනවද? නැත්නම් මං කොතෙක් දුරට අනුන් පීඩාවට පත් කරන්නේත් නැහැ. හැබැයි මම පීඩාවට පත් වෙනවද? මෙන්න මේව පිළිබඳ හොඳ ගවේෂණයකදීලා විශ්ලේෂණයකදීලා තමාව තේරුම් ගැනීම තමයි හරිම වැදගත්. ඔබ වෙත එන සේවාලාභීන් බහුතරයකට තමා පිළිබඳ තේරුමක් නැහැ. තමා පිළිබඳ වැටහීමක් නැහැ. ඒක නේද පළවෙනි ප්‍රශ්නේ. ඒ නිසා මොකක්ද අපි කරන්න ඕන? තමා අවබෝධ කර ගැනීමත්
සමගම පුජ්‍යලයා තව තවත් නිදහස් ස්වාධීන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. එසේම ආත්ම සවිඥානය හේතු කොටගෙන ජීවිතයේ ගැඹුර පෙනී යන නිසා පරිපූර්ණ ලෙස ජීවත් වීමේ හැකියාවක් සේවාලාභියාට නැත්නම් පුජ්‍යලයාට ලැබෙනවා. මොකද්ද මේ කියන්නේ? තමා පිළිබඳ හරි විනිශ්චයක් තමාම කරගත්තාම තමාට හරි නිදහස්නේ. තමන්ට වැඩ කරන්න පහසුයි. තමන් ගැන තමන් දන්නවා. එතකොට මෙතෙන්ට ගියොත් ගැටලුවක් ඇති වෙයි කියලා හිතුවම මම එතෙන්ට යන්නේ නැහැ. මොහොව එක්ක ගනුදෙනු කරන්න ගියොත් මට ඔහු සම්බන්ධව තියෙන තරහාවක්, මට ඔහු සම්බන්ධව තියෙන පිළිකුලක් කියලා හිතුනොත් ඔහු එක්ක ගනුදෙනු කරන එක නවත්තනවා. සමහර අවස්ථාවන් මඟ හරිනවා. එතකොට ඒ වගේ තමා පිළිබඳ විනිශ්චයක් තමා කරගත්තාම හරි ලේසි ජීවත් වෙන්න, හරි නිදහසක් දැනෙනවා අපිට. ඒක තමයි මෙහි කියන්නේ. ඊළඟට ජීවන කාංසාව කියන එක තියෙනවා. මේ ස්වයං විඥානය අපි පළවෙනි එකේදී අපි කතා කරේ මේ ස්වයං විඥානය ගැන. ඒතකොට ස්වයං විඥානය තුළ මේ ජීවන කාංසාව කියන්නේ මොකද්ද? හුදකලා බව, නිස්සාර බව, හිස් බව, වැරදිකාර හැඟීම්, පරාරෝපණය වැනි අපගමන පෞරුෂ ලක්ෂණ හේතු කොටගෙන පුජ්‍යලයා තුළ ජීවන කාංසාව ජනිත වෙනවා. සාන්දෘෂ්ටිකවාදී න්‍යාය අනුව ජීවන කාංසාව අපගේ ජීවිත සමග බැඳුණු ඉන් වෙනස් කළ නොහැකි තත්ත්වයක්. මෙම ජීවන කාංසාව ඉන් මිදීම සඳහා ජීවිතයේ අර්ථය සොයා යන ලෙස එමගින් පුජ්‍යලයා අභිප්‍රේරණය කරනවා කියලා මෙතන කියන්නේ. වැදගත් කරුණක්. මොකද අපිට හුදකලා බව දැනෙනකොට, නිස්සාරයි කියලා දැනෙනකොට, හිස් කියලා දැනෙනකොට, වැරදිකාර හැඟීම්, අපේ වැරදි අනුන් නිසා හිතු වෙන්නේ කියලා නැත්නම් අනුන් පිට පටවන හැඟීම් වගේ මෙන්න මේ වගේ පෞරුෂත්ව ලක්ෂණ, හීන පෞරුෂත්ව ලක්ෂණ සාන්දෘෂ්ටිකවාදී න්‍යාය අනුව කියන්නේ අපිට අභිප්‍රේරණයක් හැටියට යන්න පුළුවන්. ජීවිතේ හිස්නම් කියලා මට දැනෙනව නම් මම ජීවිතේට අර්ථයක් හොයාගෙන යනවා. හුදකලා බව නම් මට දැනෙන්නේ ඒ තුලින් මම හුදකලාව බිඳින ජීවිතේ අර්ථයක් හොයාගෙන යනවා. ඒ තුල ජීවත් වෙලා අනේ මේවා ජීවිත කර්ම ජීවිත කීක හිත ඉන්නේ නැතුව ඒවෙන් අභිප්‍රේරණයක් ලබලා ඒ පුජ්‍යලයා දියුණුව කරා ගමන් කළ යුතුයි කියන එකයි මෙහි කියන්නේ. ජීවිතේ නව අර්ථයක් සොයාගෙන යන්න හොඳ අභිප්‍රේරණයක් කරන්න. හොඳ අවස්ථාවක්. වැටුණු පහළට වැටලා ඉන්න සේවාලාභියා උඩට ගන්න හොඳ තැනක්. ජීවිතේ අර්ථය ඊට වඩා එහා තලයකින් හිතන්න කියලා ඔහු පොළඹවන එක, යොමු කරන එක. ස්වයං සවිඥානය තුළ මේ ආධ්‍යාත්මික සිදුර කියන එක හරි වැදගත්. මේකට භව රික්තකය කියලාත් කියනවා. ආධ්‍යාත්මික සිදුර හටගන්නේ පුජ්‍යලයා සිය ආධ්‍යාත්මික ජීවිතේ දියුණු කර නොගන්නා බැරි. මේ ආධ්‍යාත්මික සිදුර කියලා කියන්නේ වික්ටර් ෆ්‍රැන්කල් අර ආධ්‍යාත්මික ලෝකය කියනවනේ. සමහරුන්ගේ මේ ආධ්‍යාත්මික සිදුර ඉතා විශාලයි. ਉਹ ආධ්‍යාත්මික පැත්තට බර වෙලා නැහැ. ਉਹ ජීවිතේ විඳින්නේ නැහැ. ਉਹ ජීවිතේ තෘප්තිමත්ව ඉන්න උත්සාහ ගන්නෙ නැහැ. ඒ නිසා ਉਹ හැම වෙලාවෙම කලකිරුණු ස්වභාවයෙන් දුකෙන් ආදී ලක්ෂණ වලින් ඉන්න උත්සාහ ගන්නවා. එතකොට සිදුර ලොකු වෙනවා. හැබැයි එන්න සිදුර කුඩා වෙනවා නම් මොකද වෙන්නේ? ඒ පුච්චලයාගේ අර ගැටුම්කාරී ස්වභාවයක්, පීඩනකාරී අවකාශයක් මේවා අවම වෙනවා. ඉතින් පුළුවන් තරම් මේ ආධ්‍යාත්මික සිරුර කුඩා කරගන්නයි ඕන, හැකිනම් වසා දමන්නයි ඕන. ලෝක ප්‍රතිකාරයේ ඊළඟ කාරණේ ලෙස ඔබට මා ඉදිරිපත් කරන්නේ නිදහස හා වගකීම. පුච්චලයා නිදහස කොහොමද පාවිච්චි කරන්නේ? වගේම පුච්චලයා කොහොමද නිදහස වගේම තමා අන්‍යයන්ට හා තමාට වග වෙන්නේ කොහොමද කියන කාරණය. සේවාලාභියා හුඟක් වෙලාවට තමා විසින් කොටු කරගත්ත ප්‍රේමවක එක කොටුවක රාමුවක ජීවත් වෙන්න උත්සාහ ගන්නවා මිසක් එයින් එළියට ගිහිල්ලා හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසාම ගැටලු බොහෝ වෙලාවට හඬ ගන්නවා. ඒ වගේම තමාගේ වගවීම ගැන තමා හිතන්නේ නැතුව අන් අයගේ වගවීම ගැන කල්පනා කරනවා. මෙන්න මේ නිසා ගැටලු
හට ගන්නවා. ඒ නිසා පුජ්‍යලයා කොහොමද නිදහස භුක්ති විඳින්නේ? පුජ්‍යලයා කොහොමද වග වෙන්නේ කියන කාරණයක් ලෝගෝ ප්‍රතිකාරයේ ඊට වැදගත් කාරණයක් හැටියට අපි සලකනවා. බලන්න තමාගේ ජීවිතය, තම අනාගතය තමා විසින්ම තෝරා ගන්න ඕන. මොකක් ප්‍රශ්නේ වෙන්නේ? ඒ ලෙවල් වලට විෂයන් තීරණය කරන්නේ කවුද? එක්කෝ අම්මා, එහෙම නැත්නම් තාත්තා, එහෙම නැත්නම් ගුරුවරු. ඊළඟට ජීවිතය පිළිබඳ යම් යම් වෙනත් අනාගත අපේක්ෂාවන් ඉටු කරන් ගැනීමේදී එහි අරමුණු කවුද නිශ්චය කරන්නේ? තීරණය කරන්නේ? තමන්ගේ අනාගතය පිළිබඳ තක්සේරුවක යෙදිලා තමාගේ අනාගතය පිළිබඳ තීරණ තීන්දුව ගන්න නැත්නම් එහෙම වෙලාවල් වලදී තමාට වග වෙන්න බෑ. මොකද තමා වෙනුවෙන් තීරණ අරන් තියෙන්නේ තමන් නෙමෙයි. හුඟක් කාන්තාවෝ කියනවා මොන හරි කිව්ව මහත්තයගෙන් අහන්න ඕන. සමහර මහතුරුත් කියනවා නෝනගෙන් අහන්න ඕන. අහන එක හොඳයි. දෙන්න එකට එකතු වෙලා තීරණ ගන්න එක හොඳයි. හැබැයි මානසිකව තව කෙනෙක්ගේ අදහස් වලට අරමුණු වලට අපි යට වෙලා ජීවත් වෙනවා නම් මානසිකව යැපුම් මානසිකත්වයකින් යුක්තව ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයට ඉස්සරහට යන්න බෑ. මොකද තමා වෙනුවෙන් තමා තීරණ නොගන්නා තාක්කල් තමාට ජීවිතේ විඳින්න බෑ, තෘප්තිමත් වෙන්න බෑ, සතුටින් ඉන්න බෑ. ඒ වගේ තමාට වග වෙන්න බෑ. ඒ හැම වෙලාවෙම තමා පිළිබඳ තීරණය ගන්න වෙන කෙනෙක්. તો තමා කොහොමද වග වෙන්නේ? ඒක තමයි යථාර්ථය. දැන් එහිදී නිවැරදිව තෝරාගත්තේ නම් තමාගේ අනාගතය මොකද්ද වෙන්නේ? නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්. තමා ගන්න තීරණ නිදහසේ තමන් ගත්තනම් හරි ලස්සන ජීවිතයක් තමන්ට ගත කරන්න පුළුවන්. සෑම තෝරා ගැනීමක් සමගම වගකීමක්ද දැරීමට සිදු වෙනු ඇත. ඔයා නම් ඕක තෝරගත්තේ ඔයා වග වෙන්න ඕන. අම්මලා තාත්තලා එහෙම කියනවනේ. හරි ඔයාට අයිතිය දෙන්නම්. ඔයාගේ සහකරුවා හෝ සහකාරිය තෝරගන්න. හැබැයි ඔයා වග වෙන්න ඕන. ඔයා ගැන වගකීම ඔයා දරන්න ඕන. එහෙම කියනවනේ. ඒක ඇත්ත. බය නැතුව තමා පිළිබඳ තීරණ ගන්න. නිදහසේ. ඒ නිදහසේ තීරණ ගන්නකොට තමා එකපාරට තීරණ ගන්නෑ. ඔහුගේ දත්ත වටපිටාවේ තමා විදින භෞතික ලෝකය, තමාගේ ස්වීයත්වය මේ හැමදේම හොයලා බලලා ඒවා පිළිබඳ විශ්ලේෂණයක යෙදিলা තමයි තීරණ ගන්න ඕන. නිදහසේ තීරණ ගන්න කියන එකයි මෙතන කියන්නේ. තමාගේ තෝරා ගැනීම හැවත් තම ජීවිතයට වගකීමට බැඳීම යහපත් ලක්ෂණයක්. තමාගේ හැම අරමුණක් ඔස්සේම තමන්ගේ ජීවන සන්දිස්ථානවලදී තමාට තීරණ ගන්න පුළුවන් නම් ඒ තුළ තමාට නිදහස භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම තමා වගකීමෙන් බැඳිලත් ඉන්නවා. ඒ නිසා තමා වෙනුවෙන් හරි දේ තෝරා නොගැනීම වරදක්. මොකක් අය කියන්නේ මට වැරදුනා. ඒ වෙලාවේ මට ඒ තීරණේ නොගෙන ඉන්න තිබුණා. එදා ඒ තීරණය ගත්ත හින්දා තමයි අද මට වැරදිලා තියෙන්නේ. හැබැයි පණින්ට පෙර සිතා බලන්න. නතං කම්මං කතං සාදු යං කත්වානාන් තප්පති යස්සු අස්සු මුකෝරෝදං විපාකම් පටිසේවිති. බුදුහාඳුර කියනවා යමක් වෙන්න කලින් ඒ දේ ගැන හිතන්න. යමක් උනාට පස්සේ කඳුළු වැගුරුණු මුහුණින් අඬමින් ඌල්ලමින් වැළපෙමින් ඒ ගැන හිතා හිටියට වැඩක් නැහැ. යමක් වෙන්න කලින් හිතලා සැලසුම් කරලා ජීවිතේ තීරණ තීන්දුව ගන්න කියන එකයි මේ කියන්නේ. වැරදුනාට පස්සේ ගැන හිතා අපත්සට ඉන්න එකත් හොඳ ලක්ෂණයක් නෙමෙයි කියලා ඒ කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම තමා පිළිබඳ තීරණ නිදහසේ තමා ගන්න තීරණයට තමා වග වෙන්න. සේවාලාභීට කියන්න ඕන වැදගත්ම දේ තමයි වැටිලා ගැටලු වලින් මිරිකිලා අවුල් සහිතව එන පුජ්‍යලයට කියන්න වැරදුනේ අතීතේ. දැන් ඔබ ඉන්නේ වර්තමානයේ. මෙතනින් එහාට හිතන්න. මෙතනින් එහාට හරි තීරණේ හරි විදියට ගන්න. දැන් ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව උපරිම ප්‍රයෝජනෙට අදලා අරගෙන ඔබේ ජීවිතේ සාර්ථකත්වයේ කරා ඔබ තීරණ අරගෙන යන්න. හැබැයි වගකීව යුත්තා කවරෙක්ව නෙමෙයි ඔබමයි කියන එකත් ඔහුට හේතු ගන්නවා.
සාන්දෘෂ්ටික වරද පිළිගැනීම දෙආකාරයකින් සිදු වෙන්න පුළුවන්. අපි වරද ගැන කතා කරානේ. දැන් විශේෂයෙන් අපි ගත්තාම දැන් මෙතන කතා කරනවා තමා වෙනුවෙන් හරි දේ තෝරා නොගැනීම තම වරදක්. තමා වෙනුවෙන් හරි දේ තෝරා නොගැනීම වරදක්. ඒ වරද දෙආකාරයි. එකක් තමයි කාර්යබද්ධ වරදකාරීත්වය. මොකද කාර්යබද්ධ කියලා කියන්නේ? සමාජයේ පවතින නීති රීති වලට පටහැනිව කටයුතු කිරීමෙන් ඇතිවන වරදකාරී ස්වභාවය. සොරකම් කිරීම, මම් පැහැරීම, ස්ත්‍රී දූෂණය, ඔය වාදී දේවල් දණ්ඩ නීති සංග්‍රහය වෙන්න පුළුවන්, එන පොදු නීති වෙන්න පුළුවන්, සමිතියක නීති වෙන්න පුළුවන්, ආයතනයක ආයතන සංග්‍රහය වෙන්න පුළුවන්, මූල්‍ය රෙගුලාසි වෙන්න පුළුවන්. විවිධ නීති වලින් අපි බැඳිලා ඉන්නවා. එතකොට මේ නීති කඩන්න ඒ නීති වලින් අපි පිටපැල්ල වැඩ කරන්න අපි වරදකාරී ස්වභාවයකට මුහුණ පානවා. සමාජයේ නීති සම්මතයන් වලට එකඟ නොවීම. මෙතෙන්ද සිරිත් විරිත්තුත් අයිති වෙනවා. සමාජ සම්මතයන් අයිති වෙනවා. නීතියක් නොවන සමහර සිරිත් විරිත්. සදාචාරත්වය. එතකොට මෙන්න මේ වයින් අපි වැරදකාරී ස්වභාවයට මුහුණ දෙනවා නම් අන්න ඒක තමයි කාර්යබද්ධ වරදකාරීත්වය කියලා කියන්නේ. එතකොට මේක බොහෝ වෙලාවදී හිතන්නකෝ දැන් හිරේ විලංගුවේ වැටෙන්නේ නැතිව නීතියට හසු නොවි කරන සමහර වරදකාරී හැඟීම්. දැන් පන්සිල් වලම තියෙන්නේ කාමයේ වරදවා හැසිරීම. එතකොට තමන්ගේ බිරිඳගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් තෘප්තිමත් නොවි වෙනස් ස්වාමි පුරුෂයෙක් සොයාම බිරිඳක් සොයාම ඒක නීතියට සමහරට අහු වෙන්නේ නැහැ. කියන්නේ ඒ තරම් දුරට යන්නේ නැහැ. හැබැයි තමන් වරදකාරී ස්වභාවය කියන එක අත්විඳිනවා. ඒකෙන් පීඩණයටපත් වෙනවා. එතකොට සේවාලාභියා ඒ තුල ලොකු අවුලක ගැටලුවක ඉන්නවා. එතකොට මෙන්න මේ ස්වභාවය තේරුම් ගැනීම මේ මිදෙන එක තමයි වැදගත් දේ. ඊළඟ එක තමයි ස්වයං වරදකාරීත්වය. තමාගේ මානසික ලෝකයේ තුල තම අභිලාෂයට එරෙහිව කටයුතු කිරීම. හොඳට හිතන්න. මොකද්ද මේ? ඇතමුන් තම තෝරා ගැනීමේ වගකීම නොදරයි. ඔව් ඉතින් කසාද බැඳ තමයි. ඉතින් ඒ කාලේ ওই මිනිස්සු උමයි කියලා මන් දැනගෙන හිටියේ නෑ. දැන්නේ තේරෙන්නේ. ඔන්න ඒ වරද අනිත් පිට පටවනවා. මන් දන්නේ නෑ ওই මිනිස්සු උමයි කියලා. බැඳලා පස්සේනේ තේරුනේ. ඔන්න කියනවා. එතකොට ඒ වරද ආර මිනිස්සෙක් තමයි වැරද මගේ නෙමෙයි. එතකොට වගකීම දරන්න බැඳිලා නෑ. එතකොට ඔන්න ගැටුම්කාරී ස්වභාවය හට ගන්නවා. ඒ අපගාමී ලක්ෂණයක්. අපිට ඉස්සරහට යන්න බෑ. හැම වෙලාවෙම අනුන් පිට පටවනවා. එසේ වගකීම් නොදරන අය වැරදි සහගත හැඟීමෙන් පෙළේ. පිටට පෙන්නුවට හිත ඇතුලෙන් කියනවා මම වැරදි, මට තමයි වැරදුනේ, මම මේ ගත්ත තීරණය තමයි මට මෙහෙම වුනේ කියලා. ඔහු වරදකාරී ස්වභාවයෙන් ඔහුගේ අභ්‍යන්තරය පෙළෙනවා. පිටට දෙන්නේ නැහැ. ඔහු ව්‍යාජ සමාවෙල්ල ඇති. සමහර වැරදුනා මෙහෙම කරනවා. සමාවෙන්න මං ඉතින් ඕක හිතුවේ නෑ. සමහර බීලාවම වෙන්න පුළුවන්. සමහර වෙනත් සම්බන්ධතා හදාගෙන හැම වෙලාවෙම සමාවෙන්න. ඉතින් මං ආයි කරන්නේ ආයි මාස දෙක තුنين ආයි එකම කරලා සමාවෙන්න. මං ආයි කරන්නේ. ඔහොම හුඟක් අය කියනවනේ. ඒක ව්‍යාජයි. හදවතින්ම ගන්න සමාවක් නෙවෙයි. ඉතින් කොච්චර සමාව දුන්නත් වැඩක් නැහැ. මොකද නැවත නැවත ඒ ක්‍රියාවලිය එයා කරනවා. මේ සාන්දෘෂ්ටික වරදකාරී බව හෙවත් භවසාවද්‍යතාවය යනුවෙන් හැඳින්වේ. භවසාවද්‍යතාවය කියන්නේ මේ අපි වැරදි මතයක ඉඳගෙන අන් අය රවට්ටමින් තමාගේ වරදකාරී ස්වභාවය සංගවගෙන ඉන්න උත්සාහ දරනවා. එහෙම සංගවමින් උත්සාහ දරමින් හිටියට තමන් වරදකාරී ස්වභාවයෙන් යුක්තයි කියන එක තමාම දන්නවා. තමාට ඒක පීඩනයක්. අනුන්ට පෙන්වන්නේ නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න වෙනවා මේ කාර්යබද්ධ වරදකාරීත්වය හෝ වේවා ස්වයං වරදකාරී බව හෝ වේවා ඒ දෙකම මිනිසාගේ සන්තුෂ්ටියට බාධා පමුණවනවා. වින්දන අවස්ථාවලට බාධා පමුණවනවා. ඒ වගේම
ආධ්‍යාත්මික සිදුර විශාල කරලා දෙනවා. එතකොට ඔහු ගැටලු වලින් යුක්ත චරිතයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණේ තමයි ස්වයං අනන්‍යතාව හා අන්‍යයන්ට සම්බන්ධ වීම සඳහා දරන උත්සාහය. ස්වයං අනන්‍යතාවය කියන්නේ මොකද්ද? සෑම පුජ්‍යලයක්ම ස්වකීය අනන්‍යතාවයෙන් යුතුව ජීවත් වීම අවශ්‍ය වේ. හැමෝටම අනන්‍යතාවයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. ඒ අනන්‍යතාවයට අන් අය ගරු කරන්න ඕන. අර කසාද බදින්න කලින් අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා හිතන එක වැරදි සහගත බවක් කියලා මීට කලින් මං කියලා ඇති. දෙන්නේ. ඒක තමයි අනන්‍යතාවය. හැම පුජ්‍යලයකට අනන්‍යතාවයක් තියෙනවා. දෙන්නට එක්කෙනෙක් වෙන්න බෑ. සහනියුන් දරුවන්ට පවා එක විදියට හිතන්න බෑ. දෙන්නේ. ඒ අනන්‍යතාවය පිළිගන්න ඕන. ඉතින් මේක තමයි ඊට වැදගත්. අනන්‍යතාවය හඳුනගෙන අන්‍යයත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. අපි ඔක්කොම එක වගේ එක මවකගේ දරුවෝ කිව්වට එක මවකගේ දරුවෝ වුණාට ඒ එක මවකගේ දරුවෝ ගහ කොටා ගන්නවා මරා ගන්නවා නේද? විවිධ සිතුවිලි. බුදුහාඳුරෝතන කියනවා හරි ලස්සන වැකියක්. නානත්ත කය නානත්ත සංඤේ. එක සිරුරු එක විඥාන. සිරුරුත් එක වගේ සිතුවිලි සහ සිත් පරම්පරා හට ගන්නෙත් එක අයට එක විදියට. ඔක තේරුම් ගන්න. එතකොට ජීවත් වෙන්න පහසුයි. විවිධ මානසික ප්‍රශ්න ගැටලු මතුවීම නිසා ස්වකීය අනන්‍යතාව දෙදරා යනවා. මම හරි හොඳයි, බොහොම තැම්පත්, මගේ ගුරු භූමිකාව, මගේ නැත්නම් වැඩ පරිසරය, මගේ මාපිය දරු භූමිකාව, එහෙම නැත්නම් මගේ පියාගේ භූමිකාව, මවගේ භූමිකාව, ඔය විදිහට එක භූමිකා තියෙනවනේ අපිට. හැබැයි ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නේ Tamanට දරන්න බැරි වෙන ස්වභාවයට උච්ච වීගෙන යනකොට ඒ වෘත්තියේ භූමිකාව පැත්තකට යනවා, මාපිය භූමිකාව පැත්තකට යනවා, දරු භූමිකාව පැත්තකට යනවා. Tamanගේ තියෙන අනන්‍යතාවය ගිලිලා ලොකු අවුලක් බවට ජීවිතේ පත් කර ගන්නවා. ඉතින් එහෙදී අපි මොකද්ද කරන්න ඕන? ආත්ම ගවේෂණයක අපි යෙදිලා පුජ්‍යලයා පරාරෝපණයෙන් මිදෙන්න ඕන විශේෂයෙන්ම. ඒ කියන්නේ පුජ්‍යල අනන්‍යතාවය හඳුන ගන්න නම් මා පිළිබඳ ගවේෂණයක යෙදෙන්න ඕන. අනුම්මත යැපෙන මානසිකත්වයෙන් මිදිලා තමා පිළිබඳව තමා තීරණ අරගෙන තමාගේ ස්වීයත්වය හොඳට අඳුනගෙන ඉස්සරහට යනවා නම් සාර්ථක ජීවිතයක් ඔහුට ගත කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. පුජ්‍යලයා ඒ සඳහා මොකද වෙන්න ඕන? යථාර්ථවාදී වෙන්න ඕන. මේ හැංගි හොරා වැඩ කරන්න බෑ. යථාවාදී තථාකාරී කියන දේ කරන දේ කියන පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. ඇත්තට මුණ දෙන්න ඕන. ආත්ම සංකල්පය හා යථාර්ථවාදී බව අතර ගැළපීමක් ඇති කර ගන්න ඕන. ආත්ම සංකල්පයයි මේ පවතින ලෝකයයි ගලප ගන්න ඕන. ප්‍රශ්න ඉවරයි. මට හිතෙන හැටි මෙන්න පවතින ලෝකය මේ දෙක පුළුවන් තරම් හැකියතාක් දුරට ගලප ගන්න ඕන. මේ දෙක අතර ගැළපීම වැඩි වෙන තරමට පුජ්‍යල පෞරුෂය ප්‍රබල වන අතර ගැළපීම් අඩු වන තරමට වෙන්නේ ජීවිතේ අවුල් සහගත වෙනවා. ජීවිතේ ගලප ගන්න තමන්ගේ ආධ්‍යාත්මයත් එක්ක, තමන්ගේ අනන්‍යතාවයත් එක්ක. ඒක තමයි මේ කියන්නේ. මානසික ප්‍රශ්න වලින් පෙළෙන අයට සාන්දෘෂ්ටිකවාදී උපදේශනයේදී තමා තුළ හරයක් නැත යන්න වෙනුවට, හොඳට මතක තියාගන්න. තමා තුළ හරයක් නැත යන්න වෙනුවට හරයක් ඇත යන්න ආරෝපණය කළ යුතුයි. ජීවිතේ හරයක් තියෙනවා. ජීවිතේ පරමාර්ථයක් තියෙනවා. ඒ හරය, පරම අර්ථය හොයාගෙන යන්න කියන එකයි අපි සේවාලාභියාට කියන්න ඕන. පුජ්‍යලයා නැති වී ගිය අනන්‍යතාවයේ නැවත ගොඩනගා ගැනීමට උදව් කිරීම උපදේශකවරයාගේ කාර්යභාරය වේ. නැති වී ගිය අනන්‍යතාවය, නැති වී ගිය පෞරුෂය ඔහුට ගොඩනගා ගන්න උදව් කරන එක, සහාය දක්වන එක, මඟ පෙන්වන එක තමයි උපදේශකවරයාගේ වගකීම, වගවීම වෙන්නේ. ජීවිතයේ අර්ථය සොයා වැදගත්ම දේ. මම කිව්වේ ජීවිතේ රිපීට් කරගන්න එපා. කනවා, බොනවා, අඳිනවා, පළඳිනවා, නිදා ගන්නවා, නැගිටිනවා, නානවා, ආයි මුණ හොදනවා. අපේ ජීවිතේ රිපීට්. ඊට වඩා විඳින්න ජීවිතේ.
ජීවිතේ මිනිස්සෙක් හැටියට මොකද කරන්න පුළුවන්? මිනිස්සෙක් හැටියට මිනිසාට අර්ථයක් කළ හැකියි අපිට. සමාජයට අර්ථයක් කළ හැකියි. ඒක තමයි වැදගත්ම දේ. පවුලක කොටු වෙලා, වැඩ පරිසරයක කොටු වෙලා අපි අපේ භූමිකාව කුඩා කරගෙන ජීවත් වෙනවට වඩා එහා ලෝකයක් වෙත සාධනීය අරමුණු ඉටු කරගන්න, සමාජයට යමක් ඉටු කරමින්, තමගේ ආධ්‍යාත්මයට යමක් ඉටු කරමින් ලස්සන ජීවිතයක් ගත කරනකොට ජීවිතය අර්ථවත් කරගන්න. එහෙම නොවේ නම් අපේ ජීවිතේ අර්ථය කුමක්ද? මා සිටින්නේ කොහේද, කොතැනකද? මම මෙතන සිටින්නේ ඇයි? මම මෙතන ඉන්නේ ඇයි? මීට වඩා තැනක ඉන්න බැරි ඇයි? ජීවිතේ මගේ උරුමය කුමක්ද? මට අයිති මූලාශ්‍රම මොනවද? කවරේද? පුජ්‍යලයා තම ජීවිතයේ අර්ථය සොයාගත යුතුයි. අර්ථයක් නොපැනීම හෝ නොදැනීම නිසා ඇතිවන වික්ෂිප්ත භාවයට පුජ්‍යලයා මුහුණ දෙනවා. සිදුහත් කුමරුද එසේ ජීවිතයේ අර්ථය සොයාගිය කෙනෙක්. හොඳට මතකයිනේ නේ. හොඳට සල්ලි භාගෙ තිබුණා, සප සම්පත් තිබුණා ඕනෝටත් වඩා. හැබැයි ජීවිතයේ අර්ථය හොයාගෙන ගියා. මොකද්ද ජීවිතේ කියලා ඔහු හිතුවා. ඒ නිසා ඔහු සත්‍ය සොයාගත්තා. පැරණි සිරිත හෝ මතවාදයේ අත්හරින්න කියා හුතු උපදෙස් දීමෙන් පළක් නෑ. මේවා හිතනු ගතානුගතික ගතානුගතික අදහස් වලින් ඈත් වෙන්න ඔහොම කියලා බන කියලා වැඩක් නෑ. එයින් එහාට හිතන්න. පැරණි දේ අතහරිනවා කියනවා නම් අලුත් දෙයක් හෝ ඊට වඩා හරවත් යමක් හඳුන්වා දිය යුතුයි. ඊට හරවත් දෙයක් හඳුන්වා දෙන්න ඕන. සමහර යල් පැන ගිය අදහස්, සමහර දරුවගෙන ඕ අම්මලාගේ යල් පැන ගිය අදහස්. එහෙනම් යල් පැන ගිය අදහස් නම් ඊට වඩා හොඳ අදහසක් දරුවන් තුල තියෙන්න ඕන. එහෙම දෙයක්වත් හොයාගන්න නැහැ. දැන් හොඳට මතක තියාගන්න මේක වැදගත් කාරණයක් තියෙනවා. මං මෙතන ඉන්නේ ඇයි? සමහර අය නෝනයි මහත්තයයි කොළඹට ඇවිල්ලා පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක බෙහෙත් කුප්පි ටිකක් හදාගෙන පොලක් ගානේ ගිහිල්ලා වීදියක් ගානේ ගිහිල්ලා විකුණලා රුපියල 2 100 200 1000 ඉතුරු කරලා අන්තිමට ඒ මිනිස්සයා රෝහලක් හදලා හෝටලයක් හදලා ලොකු ව්‍යවසායකෙක් වෙලා තමා යටතේ 1000 2000 5000 10000 ඊට වැඩි සංඛ්‍යාවක් සේවකයෝ බිහි කරගෙන ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. හැබැයි අපි ඉන්න තැන අපිට වාහනයක් තියෙනවා වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් තියෙනවා වෙන්න පුළුවන්, පඩියක් වැටුපක් තියෙනවා වෙන්න පුළුවන්. අපි තාම එතන. හැබැයි රුපියල් 500ක්වත් නැති මිනිස්සෙක් කොළඹ ඇවිල්ලා සාර්ථක ව්‍යවසායකයෙක් වෙලා අපිට වඩා උඩින් ඉන්නේ ඇයි? ඒ මිනිස්සයා අපිට වඩා වෙනස් විදියට හිතුවා, අපිට වඩා වෙනස් විදියට නිදහසේ තීරණ ගත්තා. ඉහළ ව්‍යවසායකයෙක් බවට පත් වුණා. අපි සම්පත් තියාගෙන, අදහස් තියාගෙන අපි තාම එතනමයි. ඒකයි ඇයි මම තාම මෙතන? හිතන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා මෙහිදී වැදගත්ම දේ තමයි නැවුම් සිතුවිලි හදාගන්න, අරමුණු අලුත් කරගන්න, නිදහසේ තීරණ ගන්න, නිදහසට ගරු කරන්න, ජීවිතේ හැබැයි අර්ථය හොයාගෙන යන්න. ඊළඟ කාරණය තමයි කාංසාව ජීවන තත්වයක් ලෙස සලකා කටයුතු කිරීම. දැන් ඒ ගැන හිතුවාම අපි දන්නවා මේ අනුවර්තනය වෙනවා කියන එක. යමකට අපි අනුවර්තනය වෙනවා, යමක් තියෙනවා, ඒකෙන් මිදෙන්න බැරි නම් ඒක අපි දැනගෙන ඒ එක්ක ජීවත් වෙනවා. මගේ කකුල් දෙකම නැහැ. දන හිසෙන් පහළ. ඒක දන්නවා, දැනගෙන ජීවත් වෙනවා. කකුල් දෙකම නැති මිනිස්සු කකුල් තියෙන මිනිස්සුන්ට වඩා හොඳින් ජීවත් වෙනවා. සාර්ථක ව්‍යවසායකයෝ වෙලා තියෙනවා. ආයතන ප්‍රධානීන් වෙලා තියෙනවා. ප්‍රධාන විධායක නිලධාරීන් ආයතන ප්‍රධානීන් සභාපතිවරු බවට පත් වෙලා තියෙනවා. හිමිකරුවෝ බවට පත් වෙලා තියෙනවා. ඉතින් කාංසා තත්වයේ ජීවන තත්වයක් ලෙස සලස ගත්තාම ඒක ගැටලුවක් නෑ. මොකද මේ කියන්නේ? ජීවන කාංසාව ජීවත් වීම සඳහා පුජ්‍යලයාට අත්‍යවශ්‍ය වන මානසික පීඩන තත්වයක් ලෙස මෙහිදී සලකනු ලබයි. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙන හින්දානේ සිදුහත් කුමාරයා සත්‍ය සොයා ගියේ.
ප්‍රශ්න තිබිච්ච හිටියනේ කෝලිත උපතිස්ස දෙන්න ඔක්කොම සැප සම්පත් ඇතෑරලා සත්‍යය සොයා ගියේ. එතකොට තියෙන තා අභිප්‍රේරණයක් හැටියට කාංසාව ස්ට්‍රෙස් එක ආතතිය සැලකුවාම ඉස්සරහට යන්න හොඳ මෙවලමක් කරගන්න පුළුවන් කියලා තමයි සාන්දෘෂ්ටිකවාදී උපදේශනයේදී කියන්නේ. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඇයි එපා වෙලා තියෙන්නේ? මේ ජීවිතේ අර්ථයක් නැහැ. එහෙනම් ඉතින් අර්ථයක් හොයන්නකෝ. මොකද්ද ප්‍රශ්නේ? මහත්තයා හරි නැහැ. මොකද්ද ප්‍රශ්නේ? නෝනත් එක්ක ජීවත් වෙන්න බෑ. ඊට එහා දෙයක්. තව නෝන කෙනෙක් හොයාගන්න කියන එක නෙමෙයි. හැබැයි ඊට එහා අර්ථයක් හොයන්නකෝ. අත්හල තැන තමයි ජයග්‍රහණය එන්නේ. හැම වෙලාවෙම යථාර්ථවාදී වෙලා ගැටලුව විසඳ ගන්නවා වගේම අපිට පුළුවන් පීඩනකාරී ස්වභාවයෙන් ඔබට ගිහිලා සාර්ථක ජීවිතයක් ගත කරන්න අවකාශ සලසා ගන්න. දැන් හුඟක් වෙලාට කියන්නේ මේ ඇති වෙන පීඩාකාරී తත්වය මර්ධනය කරන්න එපා. බලෙන් යටපත් කරන්න යන්න එපා. එතකොට පීඩනය වැඩි. ඒක දැනගෙන අඳුනගෙන ජීවත් වෙන්න. ඒක නොසලකා හරින්න. ඒක අභිප්‍රේරණයක් කරගන්න. ඉස්සරහට යන්න. සාන්දෘෂ්ටිකවාදීන් හඳුන්වා දුන් නව භව කාංසාව නිර්මාණශීලී වන අතර ජීවිතයේ ගොඩනගා ගැනීමට අර්ථ ගවේෂණය වීමට එයින් පුජ්‍යලයා අභිප්‍රේරණය කරනු ලබයි. ඒ ඵලදායි පැත්තට හැරවිය යුත්තකි. එසේ නොවි එය මර්ධනය කරන්නට යෑමෙන් ෆ්‍රොයිඩ්වාදී නියුරෝසියාව කාංසාව බවට පරිවර්තනය විය හැකය අනුතුරුදායක තත්වයකදී. බලෙන් යමක් යටපත් කරන්නේ නැතුව ඒක හඳුනගෙන ඒ තුලින් නව හැකියා නව නිර්මාණශීලීත්වයක් හදාගෙන ඉස්සරහට යන්න. ඒක තමයි මම කිව්වේ. දැන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විඳින්න බැරි නම් ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න. දැන් මට මතකයි එක කාන්තාවක් ඇවිල්ලා කියනවා හාමුදුරනේ මේ මිනිස්සයා හැමදාම බීගෙන එනවා මහා විකාරේ හාමුදුරනේ කියලා මට කිව්වා. මම කෝක නවත්තන්න බෑද? දැන් මොනෝ නවත්තන්නද අවුරුදු 65ක් 70ක් ගියාට පස්සේ තව අවුරුදු 2-3කින් අපි මැරෙයි. මේ ජීවිත කාලේ මේ මිනිස්සයාගේ විගඩම් මම බලා හිටියත් දැන් එපා වෙලා හාමුදුරනේ මට තියෙන්නේ මං යනවා ළමයින්ගේ ගෙවල් වල හරි කියලා තමයි කිව්වේ. මං කිව්වා දැන් මහත්තයක බීමත් නවත්තන්න බැරි නම් දරුවන්ට ගිහිල්ලා ඕක කරදර කරන්නේ නැතුව ඔය මිනිස්සයා බීලා කරන විගඩම් තියා බලලා පොඩ්ඩක් hina වෙලා සතුටින් ඉන්නවා කියලා මම කිව්වා. සති දෙකකට පස්සේ ඇවිල්ලා කියනවා hina වෙලා මම කිව්වේ. අනේ මට ගානක් නෑ ආතුන්නේ මම වෙයි. ඒ මිනිස්සයා කරන කෝලම් ටික බලලා මට hina එනවා මං ඉතින් අර ටෙලි නාට්‍යයක් බලනවා වගේ ඕක බලන් ඉඳලා ඉන්නවා. ඉතින් වෙන කිසි ප්‍රශ්නයක් නෑ මං හරි හොඳට ඉන්නවා කියලා කිව්වා. පණක් භාවනාවක් කරනවා පන්සල් යනවා. ඔය ඉතුරු කෑම ටිකක් මොනාර වුණාම අපිත් කාලේ තව ළඟ වහල පහලලා යට දෙනවා. ඉතින් අපි හරි සැහැල්ලුවෙන් මන් දැන් ඉන්නවා ප්‍රශ්නයක් නැහැ කියලා. ඔන්න සමහර කාංසාව අභිප්‍රේරණයක් කරගන්නවා ජීවිතේ තෘප්තිමත්ව ගලාගෙන යාමට. ප්‍රශ්න වලින් මිරිකලා ඉන්නකොට එය නිර්මාණශීලීව දකින්න කෙනා අලුත් දෙයක් හොයා ගන්නවා. ගෑස් නැහැ. උයන්න විදියක් නැහැ. ඔන්න කොච්චර අලුත් ලිප් හැදුවද? දැන් වෙන විකල්ප වලට ගියාද? ඒකට බැන ඉඳලා ඉන්න එකේ තේරුමක් තියනවාද? වෙනත් උපාය මාර්ග හඳුනා ගන්න ඕන. වෙන උපාය මාර්ග වලින් නව විභව්‍යතා නිර්මාණශීලීත්වයන් ගොඩ නැගෙනවා. ඒ තුල සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. සේවාලාභයට කියන්න ඕන කාංසාව මතින් නැගිටින්න. පීඩනය මතින් නැගිටින්න. නව නිපයුම් හොයාගන්න. නව නිර්මාණශීලී වෙන්න. අලුත් ජීවිතයට ඇතුල් වෙන්න. අලුත් ජීවිතය ඔබ තෝරා ගන්න කියන එකයි මෙහි කියන්නේ. මෙන්න වැදගත්ම කාරණය මරණය හා නොපවැත්ම පිළිබඳ සවිඥානික වීම. මරණය හා නොපවැත්ම පිළිබඳ සවිඥානික වීම. බුදුදහමේ මේක අපූර්වට කියන කතන්දරයන්නේ. මොකද්ද? මරණානුස්සතිය වඩන්න. මැරෙන බව දැනගෙන ඉන්න. මැරෙන බව දැනගෙන ඉන්න කියලා මෙතන කියන්නේ මරණානුස්සතිය වඩන්න කියන්නේ අපි ඉතින් මැරෙනවනේ මෙච්චර දේවල් කරලා මොකටද අපි හම්බ කරන්නේ කියන එක නෙමෙයි. මැරෙනවා කියලා දැනගත්තාම දුක අඩුයි. මැරෙනවා කියලා දැනගත්තාම අධික තෘෂ්ණාව අඩුයි. ආතතිය අඩුයි. හැම දෙයක්ම ස්ථීර නැහැ කියන එක මේ නොපැවැත්ම අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයක් ගන්න.
හොඳට මතක තියාගන්න. අනිත්‍යතාවය කියලා කියන්නේ යමක් ස්ථීර නැහැ කියන එක. ස්ථීර නැති හැමදේම දුකට මුල් නොවේ. මතකයිනේ? මලක් ඵලයක් බවට පත් වෙන හින්දා තමයි එතන වෙනස් වීම තුල සුඛාස්වාදය ඇති වෙන්නේ. ඵලයකින් ඵලයක් රෝපණය වෙන එක වෙනස් වීම. ඵලයක් ගසක් වෙන එක වෙනස් වෙන එක. ඒ වෙනස් වීම නොපැවැත්ම පිළිබඳ සවිඥානික වෙන්න. ස්ථීර වෙන්නේ කිසි දෙයක්. පොඩි ළමෙක් ලොකු වෙනවා. ලොකු ළමයා වයසට යනවා. ජරාවටපත් වෙනවා. මැරෙනවා. ඒක තමයි ස්වභාවය. වෙනස් වීම පිළිබඳ නොපැවැත්ම පිළිබඳ සංකල්පයේදී හොඳ පැත්තට වෙනස් වෙනවා. නරක පැත්තටත් වෙනස් වෙනවා. දෙකම විඳින්න. ඒකනේ බුදුදහමේ අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියන්නේ. ඉතින් මේ සාන්දෘෂ්ටිකවාදී න්‍යාය ගැනයි ඔබට අද මම කතා කරේ. ඉතින් මේ සාන්දෘෂ්ටිකවාදී න්‍යාය තුල ඔබට කතා කරන්න තියෙන්නේ ඔබේ ආධ්‍යාත්මය සුවපත් කරගෙන ආධ්‍යාත්මයට බරව තමා පිළිබඳ අවබෝධයෙන් මැරෙනවා කියලා හිතාගෙන හැමදේම ස්ථිර නැහැ කියලා හිතාගෙන තමා පිළිබඳ තමා තීරණ තීන්දුව අරගෙන තමා තමාට වග වෙන චරිතයක් බවට පත් කරගන්න එකයි සාරාංශය සාන්දෘෂ්ටිකවාදී උපදේශනයේදී. නැවතත් ඔබේ සේවාලාභියා ඔබ හමුවට එන සේවාලාභියා ඔහු බල සම්පන්න කරනවා, ඔහු අභිප්‍රේරණය කරනවා ප්‍රශ්න මතින් නැගිටින්න. ජීවිතයට අර්ථයක් හොයන්න. ඔබ හොයා යන අර්ථය තුල තීරණ තීන්දුව ගන්න ඔබ ඒ සඳහා ඔබ වග වෙන්න. මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.